අද අප සමගිකමක් කිරීමේ දින ශුද්ධ සභා රැස්වීමට පැමිණ සිටිනවා. අපගේ සියෝන් පවුලේ සෑම සමාජිකයෙක්ම දෙවියන් වහන්සේගෙන් සමගිකමක් කිරීමේ විශ්මිත කරුණාව ලබාවියයි මම බලාපොරොත්තු වෙනවා. මේ මංගල්‍යය තුළින් ඔබට බහුලව දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. මේ දහවල් දේව මෙහෙයේදී අප අපගේ පාපයන්ට සමගිකමක් වූ දෙවියන් වහන්සේගේ ගැඹුරු කරුණාව අසීමිත දයාව ගැන නැවතත් සිතා බලමු. ඒ වගේම මුල් සභාවේ ඇදහිල්ල ඊට වේගයෙන් වර්ධනය වුණේ කෙසේද කියාත් සිතා බලමු. මුල් සභාවේ ශුද්ධවන්තයන් සුභාරංචිකාරය ඊට සඵලවත්ව ඉටු කළේ කුර්සිය මත මිය ගියා වූ ක්‍රිස්තුස් වහන්සේගේ කැපකිරීම තේරුම්ගත් විටදීය. මේ කාරණය ගැන අධ්‍යයනය කිරීමට අප මද වේලාවක් ගනිමු. අද මාතෘකාව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද යන්නයි. රෝම 8 වන පරිච්ඡේදය බලමු. අපෝස්තල පාවුල් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වූ ගැඹුරු ප්‍රේමය හා කැපකිරීම කුර්සයේ කැපකිරීම තුළින් තේරුම් ගත්තා. සියලු මැවිල්ලේ කිසිම දෙයකින් අපව ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් කළ නොහැකිය කියා රෝමයේ සිටියා වූ ශුද්ධවන්තයන්ට උද්‍යෝගයෙන් පැහැදිලි කළ සිදුවීම් 33 වන පදයෙන් සොයා බලමු. රෝම 8:33 දෙවියන් වහන්සේගේ තෝරා ගනු ලැබුවන්ට වර්ධ තබන්නේ කවුද? ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේය. වරදට පත් කරන්නේ කවුද? මැරුණෙත් ඒ ඇර මලවුන්ගෙන් නැකෙටවනු ලැබුවෙත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිට අප උදෙසා මැදිහත්කම් කරන්නේත් ක්‍රිස්තුස් වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? ඒ හැටියට දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරණු ලබමුව. මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු යයි ලියා තිබේ. නමුත් අපට ප්‍රේම කළා වූ තැනන් වහන්සේ කරුණ කොටගෙන අපි සියල්ලේදී අතිශයින්ම ජයගන්නෝවමුව. මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම් වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රම වලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන්කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි. රෝමයේ සභාවට වූ ඔහුගේ ලිපියේ අපෝස්තල පාවුල් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති තමන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කර මැවිල්ලේ කිසිවක් අපව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්නට සමත් වන්නේ නැහැ කියා ලිව්වා. පීඩාවන්, බාධාවන් හා රෝමානු අධිරාජ්‍යයාගේ නින්දාවන් තිබුණද ශුද්ධවන්තයන්ට අවසානයේ තෙක්ම තම ඇදහිල්ල පවත්වාගෙන යාමට හැකි වුණේ කුර්සිය මත කැප වූ ක්‍රිස්තුස් වහන්සේගේ අර්ථය ඔවුන් ගැඹුරින්ම තේරුම්ගත් නිසා නේද? මුල් සභාවේ ශුද්ධවන්තයන් කුර්සිය මත තම රුධිරය හෙළුවා වූ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ප්‍රේමය තේරුම් ගත්තා. මුල් සභාවේ අපොස්තලවරුන්ගේ මේ මනස හා ඇදහිල්ල තේරුම් ගනිමින් ඇදහිල්ලේ ජීවිතේ පුරාවට ඔවුන් ඇවිද ගියා වූ මාර්ගයේ දෙස බලමු. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයට යමු. ක්‍රියා 20:22 දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ මම යෙරුසලමට යමි. එහිදී මට මක් වේද කියා නොදනිමි. නමුත් බැඳුම්ද දුක්ද මට පැමුණුයයි ශුද්ධාත්මයන්න් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂි දෙනසේක්ක. දුෂ්කරතාවයන් හා සිරගෙට යැවීමේ අනතුරු තිබියදීත් පාවුල් ඒ තත්වයට යටත් නොවී සුභාරංචිය දේශනා කරන පිණිස එය ජයගත්තා. 24 වන පදය. නමුත් මාගේ දෙවීමද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ස්වාමී වූ යේසුස් වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතයේ වැදගත්ය. නොහොත් මටම අගය කියා මම කිසිසේත් නොසලකමි. එහෙමනම් මුල් සභාවේ ශුද්ධවන්තයන් එවැනි ඇදහිල්ලක් ඇති කරගත්තේ කොහොමද? ඔවුන්ට එවැනි ඇදහිල්ලක් ඇති කර ගැනීමට හැකි වූ පෙළඹවීම හා අවස්ථාවන් ගැන අප තේරුම් ගත යුතුයි. ක්‍රියා 21 වන පරිච්ඡේදයේ 10 වන පදය.
බොහෝ දවස් අපි එහි නැවතුණු අතර අගබස් නම් එක්තරා අනාගත වක්තෘ කෙනෙක් යුදයෙන් නැවිත් අප වෙතට පැමිණ පවුල්ගේ ඉඟපටි රැගෙන තමාගේම අත්පා බැඳගෙන යුදෙව්වරු මේ ඉඟපටිය අයිති වූ මනුෂ්‍යයා යෙරුසලමේදී මේ ආකාරයෙන් බැඳ අන්‍ය ජාතීන්ගේ අත්වලට පාවා දෙන්නෝ යයි ශුද්ධාත්මයන්න් වහන්සේ කියනසේකැයි කීවේය. අප මේ දේ ඇසූ කල අප සහ ඒ ස්ථානයේ වැසියෝ යෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක්ම ඉල්ලුවෝය. එවිට පවුල් උත්තර දෙමින් නුඹලා කුමක් කරනවාද? අඬා මගේ හිත පලන්නේ මක් නිසාද? මම යෙරුසලමේදී ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ට සූදානම්ව සිටිමි කීවේය. 20 හා 21 වන පරිච්ඡේදයන් වල වචනය බැලීමෙන් ක්‍රිස්තුස් වහන්සේ ලබා දුන් මෙහෙවරේ ඉටු කරන විටදී මුල් සභාවේ සමාජිකයන්ට තිබුණු ආකල්ප හා මනස ගැන අපට දැක ගන්න පුළුවන්. මුල් සභාවේ ශුද්ධවන්තයන්ට තිබූ මානසිකත්වය හා ඇදහිල්ලේ මුල කුමක්ද? ඔවුන්ට එවැනි ඇදහිල්ලක් ලැබුණේ කොහොමද කියා විස්තරයක් තිබෙන්න ඕනේ නේද? අනෙක් අය කරන නිසා ඔවුන් සුළුවෙන් දේශනා කළා නම් ඔවුන්ට දිගු කලක් දරා ගන්න බැරි වෙනවා. ඊටත් වඩා මුල් සභාවේ ශුද්ධවන්තයන්ට දෙවියන් වහන්සේගේ කැපකිරීම සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන අවබෝධ කර ගැනීමට හැකි වුණ නිසා ඔවුන් දේශනා කළා. අපගේ පාපයන් උදෙසා සමගිකමක් වන පිණිස දෙවියන් වහන්සේ ස්වර්ගයේ තම මහිමාන්විත සිංහාසනය පසෙක තබා මේ පොළොවට පැමිණ කුර්සය මත නින්දාවටද පත් වුණා. ඒ තත්වය වෙනස් කිරීමට උන්වහන්සේගේ බලය ප්‍රමාණ වුවත් උන්වහන්සේ කැමැත්තෙන්ම ඒ මාර්ගයේ තෝරාගෙන අපව ගලවා ගැනීමට දුක් විඳා. දෙවියන් වහන්සේගේ විශ්මිත කරුණාව අවබෝධ කරගෙන උන්වහන්සේ එවැනි ජීවිතයක් ගත කළේ ඇයිදැයි තේරුම්ගෙන මුල් සභාවේ ශුද්ධවන්තයන් ලොව ගලවා ගැනීමේ ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙවරයට උනන්දුවෙන් සහභාගී වුණා. ඔවුන්ගේ ඇදහිල්ල නවත්වන්න පුළුවන් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඔවුන් නින්දාවට පත් වුණා. ඔවුන්ව සිරගෙට දැමුවා. දම්වැල් වලින් ගැට ගැසුවා. ගල් ගැසුවා. කඩුවෙන් මරා දැමුවා. ඇතැම් විට ඔවුන්ට පැටලුහම් හෝ එළුහම් පොරවා රෝමයේ එලිමහන් රංගමඩලේ සිංහයන්ට කන්ට දැම්මා. රෝමයේ හේවායෙන් ඔවුන්ව කණුවලින් නොසවා ඔවුන් මතට තෙල්වත් කර මිනිස් සිටිපන්දම්මෙන් ඔවුන්ව ගිනි ඇවිලුවා. ඔවුන් බොහෝ ආකාරයේ හිංසාවට ලක් වුණා. නමුත් ඒ කිසිවකින් මුල් සභාවේ ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ල නැවැත්වීමට බැරි වුණා. එය ක්‍රිස්තුස් වහන්සේගේ සමගිකමේ කැපකිරීම තුල තිබූ ගැඹුරු කරුණාව ඔවුන් සම්පූර්ණයෙන් තේරුම්ගත් නිසායි. ඔවුන් සැබවින්ම තේරුම් ගත්තා. ගැඹුරු අවබෝධය නිසා ඔවුන්ට එවැනි ඇදහිල්ලක් ඇති කර ගැනීමට හැකි වුණා. නමුත් කෘත්‍රිම ඇදහිල්ලක් දිගු කාලයක් පවතින්නේ නැහැ. මෙසේ අප මුලින්ම දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ තේරුම්ගෙන අවබෝධ කරගත යුතුයි. නොනවත්වා හේබ්‍රේව 12:1 යමු. එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයද අහක දමා ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. අපව ගලවා ගැනීමට මේ පොළොවට පැමිණි ක්‍රිස්තුස් වහන්සේව නිවැරදිව දැකිය හැකි දැස් අප ඇති කරගත යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ කැපකිරීම තේරුම්ගත් විටදී අපටත් මුල් සභා ශුද්ධවන්තයන්ට තිබුණාක් මෙන් ඇදහිල්ලක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අහිතකර තත්වයන්, පීඩාවන් හෝ පරීක්ෂාවන් තිබියදීත් දිගටම සුභාරංචිය දේශනා කිරීමට අපටත් හැකිවිය යුතුයි. දෙවන පදය බලමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන කුරුසයට උන්වහන්සේ කුමක් කළාද? උන්වහන්සේ එය පිළිගෙන කුරුසිය දරාගත්තා. ඒ තම ප්‍රේමණීය දරුවන්ට පව්කමාව පිරිනමමින් ඔවුන්ව ගලවාගෙන මුදවාගත හැකි එකම ක්‍රමය වූ නිසායි. පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩ හිඳගත්සේක. ඒ නිසා නුඹලාගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස තමන්ටම විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන් වහන්සේ කල්පනා කර බලාපල්ලා. නුඹලා පාපයට විරුද්ධව පොරට සිට තවම ලේ වැగిරෙන තෙක් විරුද්ධව සිටියේ නැත. ඇරත් පුත්‍රයන්ට මේ නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතක නැති කළහුය. ඒ කවරදයත් මාගේ පුත්‍රය. ස්වාමින් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න. උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න.
මනුෂ්‍ය වර්ගයා මේ පදයන් වල සඳහන් කර ඇති ක්‍රිස්තුස් වහන්සේගේ කැපකිරීම ගැන තේරුම් ගන්නවා නම් ඔවුන් ඕනෑම දුකක් පීඩාවක් හෝ තම ඇදහිල්ලේ ගැටලුවක්ම සුළු දෙයක් ලෙස සිටිය යුතුයි. අපගේ පාපයන් වෙනුවෙන් සමගිකමක් වන පිණිස ස්වර්ගීය පියාණන් හා මෑණියන් කුරුසියේ වේදනාව දරාගත්තා. ස්වර්ගයේ සිට තිබුණු අපගේ ගණන් කළ නොහැකි පාපයන්ට කමාව ලබා දෙන පිණිස පරණ ගිවිසුම් කාලයේදී වසර 1500ක් පුරාවටම කැප කළා වූ සියලු සත්වයන්ගේ යථාර්ථය ලෙස අප වෙනුවට උන්වහන්සේලා වේදනාව වින්දා. මේ සමගිකමක් කිරීමේ දවස තුලින් අපත් අපගේ පියාණන් හා මෑණියන්ගේ මේ ගැඹුරු ප්‍රේමය හා කැපකිරීම තේරුම් ගන්නවා නම් මුල් සභාවේ ශුද්ධවන්තයන් කළ ලෙසම අපත් ක්‍රියා කළ යුතුයි නේද? අපට මුල් සභාවේ ශුද්ධවන්තයන්ට මෙන් ඇදහිල්ලක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? බයිබලයේ ලිපි මත පදනම්ව ඇතැම් අය තම ඇදහිල්ල ගොඩනගා ගන්නේ මනසේ පමණයි. නමුත් සැබෑ ලෙසම පරීක්ෂාවකට මුහුණ දෙන විටදී ඔවුන්ගේ කෘතිම ඇදහිල්ල මුළුමනින්ම කඩා වැටෙනවා. මුල් සභාවේ සියලු ශුද්ධවන්තයන් ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාවට පංගුකාරයන් වෙමින් එය මහත් ගෞරවයක් ලෙස සිතමින් අභිමානයෙන් යුතුව සිටියේ ඒ නිසයි. ඔවුන් බොහෝ ප්‍රීතිමත් වී පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාවට පංගුකාරයන් වීමට සුදුස්සෙකු වූවෙමි සිතමි කියාය. නොනවත්වා 1 පේතුරුස් 4:1 බලමු. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් අප උදෙසා වදවින්ද බැවින් වේදනාව අපගේ ඇදහිල්ලේ ආයුධයක් කියා එහි පවසනවා. මාංශයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳ ගනිල්ලා. මක්නිසාද මාංශයෙන් වදවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටී. සල්ලාලකම්වලද, තෘෂ්ණාවලද, බීමත්කම්වලද, නපුරු මංගල්‍යවලද, මත්පැන් බීම්වලද, පිළිකුල් වූ රූප ඇදහැම්වලද හැසිර අන්‍ය ජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගත කළා වූ කාලය ඉතා ඇත. අප අන්‍ය ජාතීන් ලෙස අතීතයේ ගත කළ අපගේ පරණ ජීවිතය අත්හැරිය යුතු බව මෙයින් අදහස් වෙනවා නේද? 4 වන පදය. ඔවුන් සමග මානාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔවුහු ඊට පුදුමව නුඹලාට අපහාස කරති. ඔවුන් විසින් ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට සූදානම්ව සිටින තැනන් වහන්සේට ගණන් දෙන්න වෙනවා ඇත. මක්නිසාද මලවුන්ට පවා සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංශයෙන් විනිශ්චය කරනු ලැබුණු මුත් දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත් වෙන පිණිසය. ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් අප උදෙසා වදවින්ද බැවින් කියා පවසමින් අපට තේරුම් කර දුන්නා. 12 වන පදය. ප්‍රේමවන්තේනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමේ පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නක් මෙන් පුදුම නොවෙන්න. ප්‍රීතිවන පිණිස කුමක් පිණිසද? උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වේයන්ය. ක්‍රිස්තුස් වහන්සේ සියලු වේදනාවන් උසුලා ගත්තේ අපව ගලවා ගැනීමටයි. ඊතා ඉක්මනින්ම සත්‍ය වෙත පැමිණෙන අය වෙනුවෙන් අපත් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වී ප්‍රීති විය යුත්තේ මේ නිසයි. නැවත වරක් 13 වන පදය බලමු. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වේයන්ය. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා නිඳා කරනු ලබන්නහු නම් නුඹලා ආශිර්වාද ලද්දහුය. මක්නිසාද මහිමේ ආත්මයන්න් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක්ක. නමුත් නුඹලාගෙන් කිසිවෙක් මිනි මරන්නෙක්වත්, සොරෙක්වත්, නපුර කරන්නෙක්වත්, අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා. නමුත් යමෙක් ක්‍රිස්තියානි කාරයෙකු මෙන් දුක් විඳී නම් ඔහු ලැජ්ජා නොවි ඒ නාමය සම්බන්ධයෙන්
බලයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරාවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්නට කාලය පැමිණ තිබේ. එය පළමු කොට අප ළඟ සිට පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද? ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයාද පෞකාරයාද කොතැන පෙනෙද්ද? එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳින්නෝ යහපත කරමින් විශ්වාස මැවුම්කාරයාණන්ට තමන්ගේ ආත්ම භාර දෙත්වා. ක්‍රිස්තියානි ජීවිතය ගත කරන අතරේදී අප මුහුණ පාන විවිධ වූ දුක් විඳි මෙහිදී අපට දැක ගන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය හා කැපකිරීමේ සැබෑ අරුත තේරුම් ගත් අය තමන්ගේ දුක් විඳීම සැබෑ දුක් විඳීමක් ලෙස නොසලකයි. දුක් විඳීම කිසිම විටක ඔවුන්ගේ ඇදහිල්ලට සුළු වශයෙන්වත් බාධාවක් හෝ හානියක් කරන්නේ නැහැ. පස්වන පරිච්ඡේදයට යමු. 1 පේතුරුස් 5:7 උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. සිහි ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගම් දෝයි සොයමින් ඔබ මුඹ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටුවනසේක. අපට සම්පූර්ණ විය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වූ විටදී පමණයි. නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටුවනසේක. අපගේ තත්වයට අනුව අපට යම් ප්‍රමාණයක తాවකාලික දුක් විඳීමක් ලැබෙන්නේ මේ නිසයි. අපෝස්තුල පාවුල් දුක් විඳි ඕනෑම අවස්ථාවක ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? ගැටලුවවත් දුෂ්කරතාවයවත් පීඩාවන්වත් අප වෙන් කරන්නේද කියා ඔහු නැවත නැවතත් අවධාරණය කළා. පාවුල් ඒ වන විටත් දෙවියන් වහන්සේගේ කරුණාව හා සමගිකමක් වීමේ කැපකිරීම තුල ඇතුළත් වී ඇති ප්‍රේමය තේරුම්ගෙන තිබූ නිසා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නටත් මිය යන්නටත් ඔහු අදිටන් කරගත්තා. ක්‍රියා 20 හා 21 වන පරිච්ඡේදයන් වල පාවුල් නොනවත්වා තම ඇදහිල්ල ප්‍රකාශ කර තිබෙනවා. අපට කුමන වූ ගැටලුවක් පැමිණියත් අප කුමන දුෂ්කරතාවයකට වැටුණත් අප ඒවා දුෂ්කරතා ලෙස නොසැලකිය යුතුයි. ඊටත් වඩා අපගේ පාපයන්ට කමාව ලබා දීමට දෙවියන් වහන්සේට තවත් කොයිතරම් කාලයක් දුක් විඳින්න වෙනවද? උන්වහන්සේට තනිව එවන් බරක් වේදනාවක් හා දුකක්ම උසුලා යන්ට සිදු වෙන්න ඇති. උන්වහන්සේගේ දුක් විඳීම කොයිතරම් විශාලද? මම විඳින දුෂ්කරතාවයන් හෝ වේදනාව එය සමග සසඳන්නවත් පුළුවන්ද කියා සිතමු. දෙවියන් වහන්සේ විඳා වූ දුක් සසඳමින් අපගේ දුක් ගැන සිතිය යුතුයි නේද? පාවුල් මුල් සභාවේ ශුද්ධවන්තයන්ට පුරාණයේ බාලයෙකු ලෙස ක්‍රියා කළ ක්‍රියා කිරීම විසිකර දමන්න අප සියලු දෙනා බාලයෙකුගේ ඇදහිල්ල අත්හරිමුය කියා පැවසුවේ ඒ නිසයි. අප පව්කරුවන්ව සිටියත් දෙවියන් වහන්සේ අපව අත්හැරියේවත් අපට අවමන් කළේවත් නැහැ. අපගේ පාපයන් තුල අපව මිය යාමට සැලැස්වීමට දෙවියන් වහන්සේට පුළුවන් වුණත් තම මහිමයත් ස්වර්ගයේ සිංහාසනයත් අත්හැර තනිව මේ පොළොවට පැමිණ දවන පූජාවක් ලෙස පූජා වුණා. දෙවියන් වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය ගැන සිතද්දී දෙවියන් වහන්සේ මාව අතිවිශාල ප්‍රේමයකින් හා කරුණාවකින් පළඳවන්න තරම් මම කවුද? උන්වහන්සේ ස්වර්ගයේ මහිමය අත්හැර මගේ කාලකන්ණි ආත්මය සොයාගෙන මේ පොළොවට එන්න තරම් මම කවුද? උන්වහන්සේ කැමැත්තෙන්ම කුර්සියේ බර උසුලාගෙන එවැනි වේදනාවක හා දුකක මං වෙනුවෙන් ජීවත් වුණේ කොහොමද කියා අප සිතිය යුතුයි. මෙවැනි වූ අවබෝධයකින් පාවුල් මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයට ද්‍රෝහී වෙන්නේ කොහොමද? මනුෂ්‍යයන් කඩුවෙන් තර්ජනය කළත් අප දුර්භික්ෂයකින් පීඩා වින්දත් සියලු මැවිල්ලේ කිසිවකින් අපව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න බැහැ කියා පැවසුවා. වරක් මේ දෙවියන් වහන්සේගේ ඉමහත් ප්‍රේමය තේරුම්ගත් විට ලෝකයාට දරාගත නොහැකි ඇදහිල්ලක් ක්‍රියාවට නංවන්න ඔබට හැකි වෙනවා. යමෙක් ශුද්ධවන්තයන්ගේ ජීවිතය මතුපිටින් අනුකරණය කළත්
ඔහුගේ ඇදහිල්ල දිගු කලක් පවතින්නේ නැහැ. යථාර්ථයේ ඔවුන්ව ඉක්මනින්ම එළිදරව් කරන අතර ඔවුන්ගේ ඇදහිල්ලද බිඳ වැටෙනවා. දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමය හා දිව්‍යමය කැපකිරීම දැනගෙන තේරුම් ගැනීම අපට අත්‍යවශ්‍ය වන්නේ මේ නිසයි. අප 1 කොරින්ති 13 වන පරිච්ඡේදයෙන් තවත් පදයක් බලමු. මේ සමගිකමක් කිරීමේ දවසේදී අපගේ ඇදහිල්ල සෙලවෙන ඕනෑම විටක අපගේ පාපයන්ට කමාව ලබා දීම සඳහා දෙවියන් වහන්සේ දැරූ සෑම දුකක්ම ශෝකයක්ම හා වේදනාවක්ම සිහි කරගනිමු. අපගේ දැනුම මදකමින් හා බාලයෙකුගේ ඇදහිල්ල නිසා නොසෙල්වී ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට හිතන්නේවත් කවුද කියා ප්‍රකාශ කරමු. මේ මනසින් හා ඇදහිල්ලෙන් ලොව පුරා අවසන් සුභාරංචි මෙහෙවරය සම්පූර්ණ කළ හැකි සියොන් දරුවන් බවට පත්වෙමු. 1 කොරින්ති 13:9 මක්නිසාද අපේ දැනගැන්ම මදය, අනාගත වාක්‍ය කීමත් මදය. නමුත් සම්පූර්ණ එක පැමුණුනාම මදක්ව තිබෙන දේ නැති වෙන්නේය. මම බාලයෙක්ව සිටි කල කතා කළේ කවුරුන් වගේද? බාලයෙකු මෙන් කතා කළෙමි. සිතුවේ කොහොමද? බාලයෙකු මෙන් සිතුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් කුමක් කළ යුතුද? බාලයාගේ දේවල් අත්හැර සිටිමි. අතීතයේදී අප ඇදහිල්ලේ ජීවිතයක් ගත කළත් අප දෙවියන් වහන්සේව විශ්වාස කළ යුත්තේ ඇයිද කියාත් දුක් විඳීම් දරාගත යුත්තේ ඇයිද කියාත් නොදැක සිටියා. පෙරදී අප ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයවත් දෙවියන් වහන්සේගේ කරුණාවවත් නොදැන ජීවත් වුණා. නමුත් දැන් අප ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය දැනගත් නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට සිතන්නේවත් කවුද කියා ප්‍රකාශ කිරීමට හැකිවන ලෙස අපගේ ඇදහිල්ල වෙනස් වී තිබෙනවා. බාලයෙකුගේ මෙන් ඇදහිල්ලක් තිබුණු විටදී අප කතා කළේ, සිතුවේ, අප ගැන කියා සිටියේ, තේරුම් ගත්තෙත් බාලයෙක් වගේ. සභාවට යා යුත්තේ ඇයිද කියාවත් නොදැන අප බාලයෙකුගේ නොමේරූ කමින් අපගේ ඇදහිල්ල පවත්වාගෙන ගියා. අපව කවුරුන් හෝ අරගෙන ගියොත් පමණක් අප සභාවට එනවා. නමුත් වරක් අප දෙවියන් වහන්සේගේ ප්‍රේමය තේරුම්ගත් විට තවත් කෙනෙකුන් මත යැපෙන ඇදහිල්ලක් ඇති අය සමග අප නොසිටිය යුතුයි. කුඩා කාලයේදී අපි හිතපු කතා කරපු ආකාරය හා දෙයක් තේරුම්ගත් ආකාරයේ බාලයෙකු වගේ. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ තේරුම් ගැනීමෙන් අප පරිණත වැඩිහිටියන් ලෙස ඉපදී තිබෙනවා. සුභාරංචිය ඉටු කරන හා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ සිටින් සහෝදර සහෝදරියන්ව රැකබලා ගන්නා වූ ඕනෑම වෙලාවක අපට මහන්සියක් දැනෙන්නේ නැහැ. ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රේමණීය නොවන සිතකින් අප සුභාරංචි කාර්ය කරනවා නම් පෙළඹවීම නොලබා අපගේ පාදද බරක් මෙන් අපට දැනෙන්න ගන්නවා. මේ කාරණයේදී අප අනෙක් අයගේ ඇදහිල්ලේ ජීවිතය පමණක් අනුකරණය කරන අතර හැම දෙයක්ම අපට බරක් ලෙස දැනෙන්න ගන්නවා. අද සමගිකමක් කිරීමේ දවසේ මංගල්‍යය තුලින් දෙවියන් වහන්සේ අපට පිරිනමන අසීමිත ප්‍රේමය අප නැවතවරක් අපගේ සිතේ කැටයම් කරගනිමු. පියාණන් හා මෑණියන් පාප පූජාවක් ලෙස පූජා වුණා. උන්වහන්සේලා සිය මහිමාන්විත සිංහාසනය පසෙක තබා අප බරපතල පාපයන් සිදු කළත් ස්වර්ගීය දරුවන් වන අප මතට එවැනි ගැඹුරු කරුණාවක් පිරිනැමුවා. එහෙමනම් බොහෝ කැපකිරීම් කළා වූ පියාණන් හා මෑණියන් වෙනුවෙන් අපට නැවත ගෙවන්න පුළුවන් කොහොමද? සෑම කෙනෙක්ම පසුතැවිලි වීම දෙවියන් වහන්සේට අවශ්‍ය නිසා දැනටමත් පසුතැවිලි වූ පව්කරුවන් වන අප මනුෂ්‍ය වර්ගයාව පසුතැවිල්ලට ලක් කිරීමේ කාර්යයට අපගේ සිද්ධ මනසද කැපකිරීමට හැකි වේවි කියා මම විශ්වාස කරනවා. මෙමගින් සමගිකමක් කිරීමේ දවසේ දේශනාව මම අවසන් කරනවා. ඔබට බොහොම ස්තුතියි.